පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ පාඩමේ අවසාන මාතෘකාව සරල කොටසක් තියෙන අතරම කෘෂි භෝගවල මිල ස්ථායීකරණය. පුතේ අපි දන්න සිද්ධාන්තය තමයි මෙන්න මේ. මොකක්ද? මේ කෘෂිකාර්මික භාණ්ඩවල පුතේ මිල දැඩි ලෙස උච්චාවචනය වෙනවා. දැන් අනෙක් භාණ්ඩ ගත්තම ලොකු උච්චාවචන නැහැනේ. 100ට 5ක් වැඩි වෙයි 100ට 10ක් වැඩි වෙයි උපරිම. කිරිපිටි එළව කිරිපිටි ඊට පස්සේ අපි ගත්තොත් බිස්කට් නේද? ඒ වගේ භාණ්ඩ ගත්තම බලද්දී මහා මිල විචලන සිද්ධ වෙන්නේ. මහා මිල විචලන සිද්ධ වෙන්නේ පොඩි මිල විචලනයක් සිද්ධ වෙන්නේ. හැබැයි කෘෂිකාර්මික භාණ්ඩ ගත්තොත් පුතේ මොනවද කෘෂිකාර්මික භාණ්ඩ කියන්නේ? සහල්, එළවලු, පළතුරු ගත්තොත් මේවයි පුතේ විශාල උච්චාවචනයක් සිදු වෙනවා. මිල උච්චාවචනය විශාල වශයෙන් සිදු වෙනවා. සහල්, එළවලු, පළතුරු ගත්තොත් පුතේ මේවයි මිල උච්චාවචනය ඊටාම විශාලයි. මේ බලන්නකෝ හාල්. සහල් ගත්ත නිකන් උදාහරණයක් සහල්. හාල් මිල රුපියල් 84ට යනවා. ආයි සති දෙකක් යන්නේ හාල් මිල 110යි. බලන්න විශාල මිල උච්චාවචනය. දැන් මගේ පුතා නම් දන්නේ මේවා කඩේ පිළ යන ඔබේ දෙමාපියන්ගෙන් අහන්න. හාල් දැඩි උච්චාවචනය සිදු වෙනවා. 84යි සති දෙකක් යන්න උන්නේ 110යි. දැඩි මිල උච්චාවචනයක්. බලන්න වට්ටක්ක. මම පහුගිය දවසක වට්ටක්ක ගන්න ගියා. කිලෝ 130යි. කිලෝ 130යි. වට්ටක්ක කිලෝ 130යි. රුපියල් 30යි වට්ටක්ක කිලෝ 1. මම ඊට සති 4කට විතර පස්සේ ගියා. වට්ටක්ක කිලෝ 1 පුතේ 150. වට්ටක්ක කිලෝ 1 150. දැඩි මිල උච්චාවචනය. 100ට ගානක් බලන්න 5 ගුණයක් නේද? 5 ගුණයකින් මිල වැඩි. මේ 5 ගුණයකින් මිල වැඩි. ඔන්න ඔය ගැන තමයි පුතේ අපි අද සාකච්ඡා කරන්නේ. හරිද? ඔන්න ඔය ගැන අපි සාකච්ඡා. එහෙනම් මම පුතා පිළිගන්නව නේද? මේ කෘෂිකාර්මික භාණ්ඩවල මිල උච්චාවචන ඉතාම දැඩි. ආයි සතියක් කියන්නේ. මේ බල හාල් මිල ආයි සතියක් ගිහින් බලනකොට ආයි රුපියල් 90ට ඔන්න. වට්ටක්ක ආයි සතියක් යන්න ඕනේ සති දෙක තුනක් ගිය ගමන් මෙන්න ආයි රුපියල් 40කට වැටෙනවා. දැඩි මිල උච්චාවචන. තව එකක් මම කියන්නද? පුතා දන්නව එකක් මේක. ඔය පුතාලා නම් මේව දන්න ඔය ගම්වල ඉන්න පුතාලා. පුවක් ගෙඩිය මිල බලන්න. පුවක් වල මිල බලන්නකෝ. සමහර කාලවලට පුවක් ගෙඩිය මිල රුපියල් 13යි. ඔන්න මේ දවස්වල පුවක් ගෙඩියක් රුපියල් 13යි. ආයි සතියක් විතර ගියාට පස්සේ පුවක් ගෙඩියක් මිල රුපියල් 4යි. මිල දැඩි උච්චාවචනය. පුවක් මිල රැට පුවක් මිල රුපියල් 13ට 12ට ගිහිපු කාලෙට රැට 12ට ගන්න නැගිටලා ටෝච් එක අල්ලලා බලන පුවක් වලා තියෙනවද කියලා. නේද? විශාල උච්චාවචනය. ආයි සතියක් විතර යනකොට ආයි පුවක් ගෙඩිය රුපියල් 3යි. එහෙනම් මම උතාට තේරෙනවා මොකක්ද තේරෙන්නේ? මේ කෘෂිකාර්මික භාණ්ඩ එළවලු පළතුරු සහල් වගේ කෘෂිකාර්මික භාණ්ඩවල මිල දැඩි උච්චාවචනයක් සිද්ධ වෙනවා. මේක අනිත් භාණ්ඩවල නෑ පුතේ. කෘෂිකාර්මික භාණ්ඩවල තියෙනවා. මේ වල හාල් 84යි සති දෙකක් ගිහින් බලනකොට 120යි. ආයෙ සතියක් විතර ගිහින් බලනකොට ආයෙ 90යි. එළවලු මාකට් එක ගිහින් බලන්න.
කිලෝ 130යි කිලෝ 150යි සති දෙකේ ආයි කිලෝ 140යි. තාම මුකුත් ලිව්වේ නැහැ පුතේ මාතෘකාව ලිව්ව විතරයි. එහෙනම් මගේ පුතේ තේරුම් ගන්න. මේ කුෂිකාර්මික භාණ්ඩ සම්බන්ධයෙන් හරි මේ දැඩි මිල උච්චාවචනයක් තියෙනවා. දැඩි මිල උච්චාවචනයක්. දැඩි. කුෂිකාර්මික භාණ්ඩ සම්බන්ධයෙන් දැඩි මිල උච්චාවචනයක් තියෙනවා. ඒක දැඩි එකක් පුතේ. හරිද? දැඩි මිල උච්චාවචනයක් තියෙනවා. ලියපු වාක්‍ය ඒක අපි දැක්ක දැන් නේද? පුතා ඔය ගෙදරින් අහලා බලන්න. වෙන භාණ්ඩවල නැති වෙනසක් ඒකනේ. ප්‍රබල මිල උච්චාවචනය. රුපියල් කීයේ ඉඳලා 150ට වැඩි වෙනවා කියන්නේ 500ක විචලනයක්. නේ? රයිට්. ලියපු වාක්‍ය බොහෝ කුෂිකාර්මික භාණ්ඩවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ බොහෝ කුෂිකාර්මික භාණ්ඩවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ කෙටි කාලයේදී ඒවායි රතු පෑන අරන් කිලෝ 3ක් විතර බර දාලා ලියන්න. කෙටි කාලයේදී ඒවායි ඉල්ලුම් හා සැපයුම් වක්‍ර දැඩි අනම්‍ය ස්වභාවයක් ගැනීමයි. ඉල්ලුම් හා සැපයුම් වක්‍ර දැඩි අනම්‍ය ස්වභාවයක් ගැනීමයි. මම ඒ වාක්‍යය කියනවා බොහෝ කුෂිකාර්මික භාණ්ඩවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ කෙටි කාලයේදී ඒවායේ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර අනම්‍ය ස්වභාවයක් ගැනීමයි. අනම්‍ය ඉල්ලුම් හා සැපයුම් තත්ත්වයන් පවතින විට අදේනවා වේ කගන්නේ අනම්‍ය ඉල්ලුම් හා සැපයුම් තත්ත්වයන් පවතින විට ඉල්ලුමේ හෝ සැපයුමේ හෝ හටගන්නා කුඩා වෙනසකට වුවද ඉල්ලුමේ හෝ සැපයුමේ හටගන්නා කුඩා වෙනසකට වුවද
කුඩා වෙනසකට වුවද විශාල වෙළඳපළ වෙනසකට වුවද එච්චරයි වෙනසකට වුවද වෙළඳපළ මිල ගණන් වල විශාල දෝලනයක් ඇති කළ හැක. 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 right. මම ආයි කියනවා බලන්න. අනම්‍ය ඉල්ලුම් හා සැපයුම් තත්ත්වයක් පවතින විට ඉල්ලුමේ හෝ සැපයුමේ හටගන්නා කුඩා වෙනසකට වුවද වෙළඳපළ මිල ගණන් වල විශාල දෝලනයක් ඇති කළ හැකියි. මොකද්ද? මෙන්න මෙහෙම කියනවා. මොකද්ද? ඉල්ලුම් හා සැපයුම් වක්‍ර අනම්‍ය ස්වරූප අනම්‍ය පනායමනේ දුරාපතේ අනම්‍ය ඉල්ලුම් හා සැපයුම් තත්ත්වයක් පවතින විට ඉල්ලුමේ හෝ සැපයුමේ හටගන්නා කුඩා වෙනසකට වුවද වෙළඳපළ මිල ගණන් වල විශාල දෝලනයක් ඇති කළ හැකියි. පුතේ දැන් අපි හේතු පැහැදිලි කරන්න ඕන මේ විශාල දෝලනය හටගන්නේ ඇයි? අපි හේතු පැහැදිලි කරන්න ඕන ඉල්ලුම් සැපයුම් න්‍යාය භාවිත කළා මේ වගේ විශාල වෙනසක් හටගන්නේ. මේකට හේතුව තමයි පුතේ කුෂිකාර්මික භාණ්ඩවල ඉල්ලුමත් අනම්‍යයි සැපයුමත් අනම්‍යයි. මේකට හේතුව මොකක්ද පුතේ? කුෂිකාර්මික භාණ්ඩවල ඉල්ලුමත් අනම්‍යයි සැපයුමත් අනම්‍යයි. පුතේ එළවලු පළතුරු සහල් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ. අත්‍යවශ්‍ය භාණ්ඩවලට තියෙන්නේ අනම්‍ය ඉල්ලුම. මම පුතා එළවලු පළතුරු වගේ සහල් වගේ භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ ඒ පැත්තෙන් අනම්‍ය ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම කුෂිකාර්මික භාණ්ඩවල සැපයුම තීරණය කරන්නේ ස්වභාවධර්ම. ගහේ හැදෙන ගෙඩි ප්‍රමාණය, වැලේ බහින අල ප්‍රමාණය, කරලේ හැදෙන කැට ප්‍රමාණය තීරණය කරන්නේ ස්වභාවධර්ම. නිසා සැපයුමත් අනම්‍යයි. එහෙනම් අපි කියනවා පුතේ මේ බෝඩ් එකේ පෙන්නලා තියනවා වගේ කුෂිකාර්මික භාණ්ඩවල එළවලු පළතුරු සහල් දැඩි උච්චාවචන හටගන්න හේතුව පුතේ මේ භාණ්ඩවල තියෙන ඉල්ලුමේ සැපයුමේ ස්වභාවය. මොකද්ද ස්වභාවය? ඉල්ලුමත් අනම්‍යයි සැපයුමත් අනම්‍යයි. දැන් පුතේ අපි රූප සටහන් ඇඳ පැහැදිලි කරමු මේකට හේතු. right පටන් right මෙන්න රූපෙකට හොඳින් බලන්න මේ රූපේ මෙන්න උතේ ඉල්ලුම අනම්‍ය සැපයුමත් අනම්‍ය ඉල්ලුමත් අනම්‍ය සැපයුමත් අනම්‍ය මෙන්න පුතේ සමතුලිත මෙන්න මිල ඉල්ලුමත් අනම්‍ය සැපයුමත් අනම්‍ය
දැන් අප හේතු විමසන්නේ මොකටද? මෙන්න ඉල්ලුම, මෙන්න සැපයුම ඉල්ලුම. ඇයි මේ දැඩි මිල උච්චාවචනයක් වෙන්නේ? ඒක තමයි අපේ ප්‍රශ්නේ. මෙන්න පුතේ උත්තරේ බලන්න ඕන දැන්. කුෂිකාර්මික භාණ්ඩේ PQ. හිතන්න මෙහෙම. ඔන්න තමයි. හරිද? ඔන්න ගොයින්ගේ පුතේ අස්වැන්න වැඩි වෙනවා. නේද? සමහර කන්න වලට අස්වැන්න වැඩි වෙනවනේ. අස්වැන්න වැඩි වෙලා පුතේ ඔන්න සැපයුම් වක්‍රය දකුණට පාන. පොඩ්ඩක් සැපයුම වැඩි වෙලා සැපයුම් වක්‍රය දකුණට පාන. හොඳට දැන් අධ්‍යයනය කරන්න. හොඳින් බලන්න. සැපයුම වැඩි වෙලා සැපයුම් වක්‍රය පැන දකුණට. බලන්න කොහෙද? මෙන්න මිල පුතේ. P1. මෙන්න පුතේ ප්‍රමාණය. Q1. දැන් හොඳට පේනවා පුතේ. බලන්න මෙන්න පුතේ මිල උච්චාවචනය 125. බලන්නකො ප්‍රමාණීය උච්චාවචනය කීයේ 105. ඔන්න හේතු බලන්න එතකොට කුෂිකාර්මික භාණ්ඩේ ඉල්ලුමයි සැපයුමයි දෙකම අනම්‍යයි. හොඳින් බලන්න. ඉල්ලුමයි සැපයුමයි දෙකම අනම්‍යයි. බලන්නකො වෙච්ච දේ. සැපයුම පොඩ්ඩක් වැඩි වෙච්ච පාර බලන්න. සැපයුම පොඩ්ඩක් වැඩි වෙච්ච පාර දෙපැත්තම ගන්න පුළුවන්. අඩු වැඩි වීම දෙපැත්තම ගන්න පුළුවන්. සැපයුම අඩු වෙලා හරි වැඩි වෙලා හරි වුණොත් බලන්නකො සැපයුම පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් මේ මෙතන වෙනස කීයද? ප්‍රමාණ වෙනස කීයද? පොඩ්ඩක්. ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මිල වෙනස කොහොමද? මිල ඒ වගේ 25 ගුණයකින් වෙනස්. මිල ප්‍රමාණය 5යි මේවත් කී 25. හරිද? right. ලස්සනට මේ රූපේ දාන්න. හොඳට අනම්‍ය කරලා ගහන්න ඕනේ. හොඳට අනම්‍ය කරලා ගහන්න නැත්නම් හැදෙන්නේ. බලන්න ප්‍රමාණය පොඩ්ඩකින් වෙනස් වෙච්ච මිල විශාල වශයෙන් වෙනස් වෙනවා. right. ලස්සනට. හරි. ඉක්මවා කරමු. බලන්න ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් වෙච්ච පාර අර පැත්තේ මිල විශාල ලෙස වෙනස් වෙලා නේ. ඔන්න හේතුව. ඉල්ලුමත් අනම්‍යයි සැපයුමත් අනම්‍යයි. ප්‍රමාණය පොඩ්ඩකින් වෙනස් වුණොත් මිල විශාල වශයෙන් වෙනස් වෙනවා.
හරිද? right. යටිල යන්න පුතේ. යටිල යන්න. යටිල යන්න. රූප සටහනේ පරිදි ඉල්ලුම් හා සැපයුම් වක්‍ර රූප සටහනේ පරිදි ඉල්ලුම් හා සැපයුම් වක්‍ර අනම්‍ය වීම තුල රූප සටහනේ පරිදි ඉල්ලුම් හා සැපයුම් වක්‍ර අනම්‍ය වීම තුල සැපයුම කුඩා අගයකින් වෙනස් වීම හේතුවෙන් සැපයුම කුඩා අගයකින් වෙනස් වීම හේතුවෙන් මිල විශාල ලෙස වෙනස් වී ඇත. මිල විශාල ලෙස වෙනස් වී ඇත. මිල විශාල ලෙස වෙනස් වී ඇත. හරිද? මිල විශාල ලෙස වෙනස් වී ඇත. සැපයම කුඩා අගයකින් වෙනස් වීම විට මිල විශාල ලෙස වෙනස් වී ඇත. අන්න හේතුව. ඉල්ලුමත් අනම්‍යයි සැපයමත් අනම්‍යයි බලන්න. සැපයම කුඩා පුණ්ඩක් වෙනස් වෙච්ච ගමන් මේ පැත්තේ ප්‍රමාණය වෙනස් වෙන පොඩ්ඩකින්. මේ මිල වෙනස් වෙලා ඒ වගේ 3-4 ගුණයක්. හාල් වල එළවලු වල පළතුරු වල වෙන්නේ ඔන්න ඔක පුතේ. සැපයම පොඩ්ඩක් අඩු වැඩි වෙච්ච ගමන් මිල විශාල වශයෙන් වෙනස් වෙනවා. ගම් වතුර නියඟේ වගේ හේතු ඇවිල්ලා සැපයම පොඩ්ඩක් අඩු වැඩි වෙච්ච ගමන් මිල විශාල ලෙස මොකද වෙන්නේ පුතේ? උච්චාවචරය. ඔතන පුතේ ඊතලේ දෙපැත්තටම දාන්න. එතකොට හොඳ අර්ථයක් එනවා. මේ අඩු වැඩි වුණොත් පොඩ්ඩකින් සැපයම අඩු වැඩි වුණොත් පොඩි ප්‍රමාණයකින්. මේ බලන්න. මේක මෙහෙන් පොඩ්ඩක් සැපයම වක්‍ර පොඩ්ඩක් අඩු වැඩි වෙනකොට මෙහෙ මිල විශාල වශයෙන් පුතේ මොකද වෙනස් වෙනවා අඩු වැඩි වෙනවා. හරිද? right. තව රූපයක් අදිනවා. ඒකම පැහැදිලි කරා. තව රූපයක් අදිනවා. ඒකත් බලාගෙන ඉන්න හොඳයි. දැන් මම මේ රූපෙ වෙන්නේ මොකක්ද? සැපයුමක්. ඉල්ලුමක් වෙනස් කළා බලමු පුතේ. right.
අනම්‍ය සැපය. අනම්‍ය දැන් පුතේ මොකද වෙන්නේ? ඉල්ලුම පොඩ්ඩක් වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුම් වක්‍රය ඔන්න පුතේ දකුණට පයින්. ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුම් වක්‍රය දකුණට පයින්. ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුම් වක්‍රය දකුණට පයින්. දැන් මොකෝ වෙන්නේ බලන්න. අර සිද්ධියමයිනේ මේ බලන්න මේ පැත්තේ ප්‍රමාණය වෙනස් වෙන්නේ පොඩ්ඩකින්. මෙන්න ප්‍රමාණ වෙනස 5%යි. නිකන් ඉලක්කම දාන්නේ. මේ පැත්තෙන් බලන්නකො පුතේ මේ P1 මිල වෙනස කොහොමද? මෙන්න ප්‍රමාණාත්මක බැලුවම පුතාට පේනවා මෙන්න මිල වෙනස 20යි. ඔන්න ඒක. දැන් බලන්න නා කුෂිකාර්මික භාණ්ඩේ රූප දෙක බලන්න උදේ. සැපයම පොඩ්ඩක් වෙනස් වුණත් මිල විශාල වශයෙන් වෙනස් වෙනවා. ඉල්ලුම පොඩ්ඩක් අඩු වැඩි වුණත් මේ බලන්න ප්‍රමාණය වෙනස් වෙන්නේ පොඩ්ඩයි. ඉල්ලුම වක්‍රේ පොඩ්ඩක් එල්ලිච්ච ගම මෙතනින් වෙනස් වෙන්නේ පොඩ්ඩයි. මේ රූපෙන් දාන්න. Right. Let me get it. ඉහත රූප සටහන තුලින්ද පෙනියන්නේ ඉහත රූප සටහන තුලින්ද පෙනියන්නේ ඉහත රූප සටහන තුලින්ද පෙනියන්නේ ඉල්ලුම
වෙනස් වී ඉලුම වෙනස් වී ඉලුම වෙනස් වී කුඩා ප්‍රමාණයකින් ඉලුම වෙනස් වී කුඩා ප්‍රමාණයකින් ඉලුම වෙනස් වී කුඩා ප්‍රමාණයකින් ඉල්ලුම වෙනස් වී කුඩා ප්‍රමාණයකින් ඉල්ලුම වෙනස් වන විට ඉල්ලුම වෙනස් වන විට මිල විශාල වශයෙන් වෙනස් වී ඇති බවයි. 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 right? අන්න මගේ පුතේ හේතු ආලයන්යි අය ගැන ඉහත රූප සටහනින්ද පෙනී යන්නේ ඉල්ලුම වෙනස් වී ප්‍රමාණය කුඩා ප්‍රමාණයකින් වෙනස් වූ විට මිල විශාල වශයෙන් වෙනස් වී ඇති බව. ඉහත රූප සටහනින්ද පෙනී යන්නේ ඉල්ලුම කුඩා ප්‍රමාණයකින් වෙනස් වී ඉල්ලුම කුඩා ප්‍රමාණයකින් වෙනස් වී ප්‍රමාණය වෙනස් වූ විට මිල විශාල වශයෙන් වෙනස් වී ඇති බවයි. right. හොඳයි. දැන් රූලක් කරලා ලියන්න ඉතින් මෙහෙම. පුංචි අනුමාතුකාවක් ලියන්න ඉතින්. කුෂි මිල ගණන් උච්චාවචනයට හේතු. කුෂි මිල ගණන් උච්චාවචනයට හේතු. මාතෘකාවක් ලියන්න. කුෂි මිල ගණන් උච්චාවචනයට හේතු. කුෂි මිල ගණන් උච්චාවචනයට හේතු. right. කුෂි මිල ගණන් උච්චාවචනයට හේතු. එයට දිලයන්ති. කුෂි මිල ගණන් උච්චාවචනයට හේතු. එයට දිලයන්ති. කුෂි භාණ්ඩවල මිල ගණන් හා 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 කුෂිකාර්මිකයන්ගේ ආදායම් කුෂිකාර්මිකයන්ගේ ආදායම් කුෂි භාණ්ඩවල මිල ගණන් හා කුෂිකාර්මිකයන්ගේ ආදායම් කුෂි භාණ්ඩවල මිල ගණන් හා කුෂිකාර්මිකයන්ගේ ආදායම් උච්චාවචනයට බලපාන ප්‍රධාන හේතු දෙකකි. උච්චාවචනයට බලපාන ප්‍රධාන හේතු දෙකකි. right. එක ස්වාභාවික හේතු. පළවෙනි කියන්නේත් ස්වාභාවික හේතු. ස්වාභාවික හේතු. ස්වාභාවික හේතු. එක ලියන්නේත් ස්වාභාවික හේතු. ස්වාභාවික හේතු. ස්වාභාවික හේතු. ස්වාභාවික හේතු. එයට ලියන්නේත් නියඟ නියඟ
නියඟ ජල ගැලීම් නියඟ ජල ගැලීම් නාය යාම් නියඟ ජල ගැලීම් නාය යාම් කෘමි උවදුරු නියඟ ජල ගැලීම් නාය යාම් කෘමි උවදුරු වැනි මිනිස් පාලනයෙන් බැහැරව වැනි මිනිස් පාලනයෙන් බැහැරව වැනි මිනිස් පාලනයෙන් බැහැරව ඇතිවන සිදුවීම් මිනිස් පාලනයෙන් බැහැරව ඇතිවන සිදුවීම් කෘෂි නිෂ්පාදන හා සැපයුම කෙරෙහි සිදුවීම් කෘෂි නිෂ්පාදන හා සැපයුම කෙරෙහි කෘෂි නිෂ්පාදන හා සැපයුම කෙරෙහි ඍජුවම බලපාන අතර ඍජුවම බලපාන අතර එමගින් කුෂිකාර්මික නිෂ්පාදිතවල මිල ගණන් උච්චාවචනය වේ. එමගින් කුෂිකාර්මික නිෂ්පාදිතවල මිල ගණන් උච්චාවචනය වේ. ආය කියන ඔක්ට අහගන්න හොඳට. මිල ගණන් උච්චාවචනය වේ. ආය කියන ඔක්ට අහගන්න. නියඟ ජල ගැලීම් නායාම් වැනි නායාම් කෘමි උවදුරු වැනි මිනිස් පාලනයෙන් බැහැරව ඇතිවන සිදුවීම් කුෂි නිෂ්පාදන සැපයුම් කෙරෙහි ඍජුවම බලපාන අතර එමගින් කුෂිකාර්මික නිෂ්පාදිතවල මිල ගණන් උච්චාවචනය වේ. මා කියන්නම් පුතේ නියඟය ජල ගැලීම් කෘමි උවදුරු වැනි මිනිස් පාලනයෙන් බැහැරව සිදුවන සිදුවීම් කුෂි නිෂ්පාදනවල සැපයුම කෙරෙහි අහිතකර ලෙස බලපාන අතර එමගින් කුෂි නිෂ්පාදනවල මිල ගණන් උච්චාවචනය වේ. පළවෙනි හේතුව ස්වාභාවික හේතු. දෙවෙනි ක්‍රියාන්විතය අංක 2 ඉල්ලුම් නම්‍යතාව. අංක 2 හේතුව ලියන්න. ඉල්ලුම් නම්‍යතාව. අපි ලියාගෙන සාකච්ඡා කරමු. ඉල්ලුම් නම්‍යතාව. ඉල්ලුම් නම්‍යතාව. ඉල්ලුම් නම්‍යතාව. ඉල්ලුම් නම්‍යතාව. අංක 2 හේතුව පුතේ ඉල්ලුම් නම්‍යතාව. එයට දෙලියන්න. එයට දෙලියන්න. කෘෂි භාණ්ඩ සැපයුමේ කෘෂි භාණ්ඩ සැපයුමේ
අඩු වැඩි වීම මත කුෂි භාණ්ඩ සැපයීමේ අඩු වැඩි වීම මත කුෂි භාණ්ඩවල මිල ගණන් වෙනස් වන විට කුෂි භාණ්ඩ සැපයීමේ අඩු වැඩි වීම මත කුෂි මිල ගණන් වෙනස් වන විට කුෂි භාණ්ඩ සැපයීමේ අඩු වැඩි වීම මත කුෂි භාණ්ඩ මිල ගණන් වෙනස් වන විට ගොවීන්ගේ ආදායමට වන බලපෑම ගොවීන්ගේ ආදායමට වන බලපෑම ගොවීන්ගේ ආදායමට වන බලපෑම තීරණය වන්නේ බලපෑම තීරණය වන්නේ එම භාණ්ඩයේ තීරණය වන්නේ එම භාණ්ඩයේ ඉල්ලුම් නම්‍යතාව මතය එම භාණ්ඩයේ ඉල්ලුම් නම්‍යතාව මතය එම භාණ්ඩයේ ඉල්ලුම් නම්‍යතාව මතය බොහෝ විට අය කියන උපතේ වාක්‍යය අය කියනවා කුෂි භාණ්ඩවල සැපයීමේ අඩු වැඩි වීම මත කුෂි මිල ගණන් වෙනස් වන විට ගොවීන්ගේ ආදායමට වන බලපෑම තීරණය වන්නේ එම භාණ්ඩයේ ඉල්ලුම් නම්‍යතාව මතය අය කියනවා කුෂි භාණ්ඩවල සැපයීමේ අඩු වැඩි වීම මත කුෂි භාණ්ඩවල මිල ගණන් වෙනස් වන විට ගොවීන්ගේ ආදායමට වන බලපෑම තීරණය වන්නේ එම භාණ්ඩයේ ඉල්ලුම් නම්‍යතාව මතය බොහෝ විට කුෂි නිෂ්පාදනවල අනම්‍ය ඉල්ලුම් තත්ත්වයක් පවතී. බොහෝ විට කුෂි නිෂ්පාදනවල අනම්‍ය ඉල්ලුම් තත්ත්වයක් පවතී. බොහෝ විට කුෂි නිෂ්පාදනවල අනම්‍ය ඉල්ලුම් තත්ත්වයක් පවතී. right. හොඳයි. දැන් පුතේ අපි ඔන්න ඔය කරුණු දෙක පැහැදිලි වන ආකාරයට අධ්‍යයනයක් කරමු. පැහැදිලිද? මේ කොටසෙන් පුතේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන ඉතාලම අඩුවෙන් හොඳේ. පාඩම ඉවර ඇතර මේ කොටස අර අන්තිම අලවලා තියෙන පොඩි කෑල්ල. හැබැයි කරන්න ඕන. කම්මැලි වෙලා බෑ. මේකෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙන ඉතාලම අඩුවෙන්. සමහර අවුරුදු නැහැම වගේ. හරිද? ඉතාලම අඩුවෙන් ප්‍රශ්න අහන්නේ. හැබැයි ඉතින් ප්‍රශ්න අහන්නේ නැහැ කියලා අපිට දාලා යන්න බෑ. හරිද? right. මේ බලන්න හොඳට. ප්‍රශ්න අහන්නේ ඉතාලම අඩුවෙන්. හැබැයි අපිට එහෙම කියන්නේ අපේ පඬිතුකම් වැඩක් නෑ පුතේ. අපේ පඬිතුකම් වැඩක් නෑ ඕකෙන් අහලා තියෙන අඩුවෙන් අපි ওই කොටස අතහැරලා යන්න. එහෙම බෑ පුතේ. බැරි වෙලාවත් ඇහුවොත් නේද? අපේ කර්මයට බැරි වෙලාවත් ඇහුවොත් ප්‍රශ්නයක්. මේකේ ප්‍රශ්න අහලා නෑ පුතේ. ඉතාලම අඩු වැදගත්කමක් තියෙනවා නේ. right. මම ටිකක් පාඩලේ ගෙන්නෙත් ඒකයි ඈ. right. යන්න. පුතේ මේක අවුල්. මේ කුෂි මිල ගණන් උච්චාවචනය අවුල්. පුතේ සමහර කාලවලට තක්කාලි මිල රුපියල් 10ට යනවා. පුතා දකින්නවද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන එහා පැත්ත ට්‍රැක්ටර් පිටින් ගෙනින් හලන. අර ආලිකණුව ඇවිල්ලා නේද? සමහර කාලවලට තක්කාලි මිල රුපියල් 10ට වැටෙනවා. 10ටත් විකුණන්න බැරි කාලෙක. ඒ තරමට සැපයුම.
පුතා දකින්නත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන එහා පැත්තට ගියා ට්‍රැක්ටර් පෙකින් ගෙනින් ටිපර් කරනවානේ. එහෙම හලනවා. හැබැයි ටක් කාලෙදී සමහර කාලවලට රුපියල් 250ට යනවා. 300ට යනවා. දැන් පුතේ බලන්න හොඳට මේ කාලෙට ටක්කාලි ගොවි මහත්තයාට හොඳයි. යා රජෙක් වගේ නේද? රජෙක් හොඳ මිලක් හම්බ වෙනවා. හැබැයි මේ කාලෙට ටක්කාලි ගොවිය තනිකර හිඟන්නෙක් බවට පත් වෙනවා. ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙනවා. බලන්නකෝ මේ මිල විචලනයේ තියෙන අහිතකර පැත්ත. මේ මිල විචලනයේ තියෙන අහිතකර පැත්ත බලන්නකෝ. බලන්න අහිතකර පැත්ත. මේ බලන්න. සමහර කාලවලට රුපියල් 10යි. විකුණ ගන්න බෑ යන්තම් සන්තම් මිල. යන්තම් සන්තම් මිල. හරිද? යන්තම් සන්තම් මිල. ඒ කාලෙට මගේ පුතේ ගොවි මහත්තයාට ජීවත් වෙන්නවත් විදියක් නෑ. වියදම පියව ගන්න කන්න බොන්න විදියක් නැත්තේ. තනිකර නට්ට හිඟන්න මැක්ක කුක්ක වෙලා ඉන්නේ. නේ? හැබැයි සමහර කාලවලට තක්කාලි කිලෝ එක රුපියල් 250යි 300යි. ඒ කාට හොඳට ජීවත් වෙන්න. එතකොට බලන්න හොඳට මේ රටේ කුෂිකා මේ ආහාර ටික හදන මේ ගිනියව්වේ අවකූෂ්ඨකේ වැඩ කරමින් මේ ආහාර ටික හදන ගොවියා කාලයකට හොඳ ආදායමක් ලබනවා. හැබැයි කාලයකට පුතේ විකුණ ගන්නත් බෑ. නිකන් කුණු වෙලා යනවා සමහර අවස්ථාවල. මෙන්න මේ කාලේ හොඳ නෑ පුතේ. ඒතර ගොවි මහත්තයා ජීවත් වෙන්න බැරි තත්යකට වැටෙන කාලයක්. සමහර කාලවලට ගොවියා ජීවත් වෙන්න බැරි තත්යකට වැටෙනවා. අන්න එතකොට බලන්න හොඳට රටේ එක ජන කොටසක් එක වෘත්තිකයෝ ටිකක් එක රැකියා කරන පිරිසක් මේ ගොවි මහත්තුරු අවුරුද්දේ කාලවකවානුවකදී ජීවත් වෙන්නට බැරි තත්ත්වයට වැටෙනවා. වියදම පියව ගන්නත් බැරි තත්ත්වයට වැටෙනවා. අන්න පුතේ ඒ කාලය හොඳට බලන්න. එහෙනම් ආණ්ඩුවට මෙන්න මේ කාලෙදි චෝදනාවක් එනවා. මොකක්ද චෝදනාව? ගොවීන්ට ජීවත් වෙන්න ඕනේ. අන්න පුතේ මේ 250ක් එපා. 10ක් එපා. ගොවි මහත්තුරු කියනවා අපිට 250 උපරිම මිල ඕනත් නෑ. හැබැයි 10 මිල ඕනත් නෑ. ඒ අතර 150ක මිල අපිට ස්ථාවරව ලැබෙන්න සලස්වන වැඩපිළිවෙලක් හදන්න. මතකයි පුතේ. අපිට 250 300 මිල ඕනේ. හැබැයි අපිට රුපියල් 10 මිල ඕනෙත් නෑ. අපිට මේ අතර මිල ස්ථාවරව ලැබෙන්න වැඩපිළිවෙලක් හදලා දෙන්න. ආණ්ඩුවට කියනවා. මොකද ආණ්ඩුවට කියන්නේ අපි අවුරුද්දේ කාලෙකදී භාණ්ඩ විකුණ ගන්න බැරුව සොච්චම් මිලකට එළවලු ටික විකුණනවා. සමහර කාලවලට එළවලු ප්‍රවාහන වියදමවත් එහෙම වෙන කාලෙට චෝදනාව වෙනවා ආණ්ඩුවට. ගොවි මහත්තුරු කියනවා අපිට එළවලු ටික විකුණ ගන්නවත් බැහැ. පැහැදිලිද? right. අන්න කියනවා පුතේ කොහොමද කියන්නේ? ආණ්ඩුවට කියනවා අපිට මේ උපරිම මිල ඕනත් නැහැ. අපිට මේ අඩු මිල ඕනෙත් නැහැ. ඒ අතර මිලක් හරිද? ඒ අතර මිලක් ස්ථාවරව ලැබෙන වැඩපිළිවෙලක් හදන්න. ආණ්ඩුවට කියන මොකක්ද? උපරිමය ඕනෙත් නැහැ පුතේ, අවම ඕනෙත් නැහැ. අපිට හැමදාම ප්‍රමාණවත් මිලක් ස්ථාවරව ලැබෙන වැඩපිළිවෙලක් හදන්න. කාටද කියන්නේ? ආණ්ඩුවට කියනවා. හරිද? ආණ්ඩුවට කියනවා. අන්න දැන් පුතේ
ආණ්ඩුවකට වැඩසටහන. මොකද වැඩසටහන? මොකක්ද මේ වැඩසටහන? මිල ස්ථායීකරණ වැඩසටහනක් කරනවා. උපරිමයට යන්නෙත් නැහැ, අවමයට යන්නෙත් නැහැ. ඒ අතර මිලක් හැමදාම ලබා දෙන්න වැඩපිළිවෙලක් කරනවා. පැහැදිලිද? අන්න ඒ ගැන අපි කතා කරමු. ලියන්ති මාතෘකාව එතෙන්ට අපි ප්‍රවේශ වෙනවා. මොකක්ද? මිල ආදායම් මෙන්න මාතෘකාව. කෘෂි කාර්මිකයන්ගේ මිල ආදායම් ස්ථායීකරණ විකල්ප වැඩසටහන. right ලස්සනද? එහෙනම් මොකක්ද කියන්නේ? අහම විකුණ ගන්න බැරි වෙන තත්ත්වේ උපරිම මිලයි දෙකම නැතුව හැමදාම ස්ථාවර මිලක් ලබා දෙන්න ආණ්ඩුවට ගන්න පුළුවන් වැඩසටහන. මොකද කියන්නේ? උපරිම මිලක් නෙවෙයි, අවම මිලක් නෙවෙයි. ඔය මිල දෙකම නැතුව හැමදාම එකම මිලක් ලබා දෙන්න ගන්න පුළුවන් වැඩසටහන. රාලස්සන් යන කෘෂි කාර්මිකයන්ගේ මිල හා ආදායම් ස්ථායීකරණ විකල්ප වැඩසටහන. මාතෘකාව ලියන්න. right. හරිද? right. එනම් මේ වාක්‍යයක් ලියපු දේ. දැන් වාක්‍ය කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ කටයුතු කරන කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ කටයුතු කරන කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ කටයුතු කරන ගොවීන් හට කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ කටයුතු කරන ගොවීන් හට අවුරුද්දේ සෑම කාලයකදීම කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ කටයුතු කරන ගොවීන් හට අවුරුද්දේ සෑම කාලයකදීම අවුරුද්දේ සෑම කාලයකදීම කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ කටයුතු කරන ගොවීන් හට අවුරුද්දේ සෑම කාලයකදීම ස්ථාවර මිලක් කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ කටයුතු කරන ගොවීන් හට අවුරුද්දේ සෑම කාලයකදීම කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ කටයුතු කරන ගොවීන් හට අවුරුද්දේ සෑම කාලයකදීම ස්ථාවර මිලක් ඇලයිරක් ආදායමක් ස්ථාවර මිලක් ඇලයිරක් ආදායමක් ලබා දීම සඳහා ස්ථාවර මිලක් ඇලයිරක් ආදායමක් ලබා දීම සඳහා
රජය ස්ථාවර මිලක් ආදායම ලබා දීම සඳහා පහත විකල්ප වැඩසටහන් රජය ක්‍රියාත්මක කරයි. ස්ථාවර මිලක් ආදායමක් ලබා දීම සඳහා පහත විකල්ප වැඩසටහන් රජය ක්‍රියාත්මක කරයි. අන්න පුතේ රටේ ගොවි මහත්තුරුන්ට කාලෙකට විතරක් නෙවෙයි හැම කාලෙටම ජීවත් වෙන්න ප්‍රමාණවත් මිලක් ආදායමක් ලබා දෙන්න ක්‍රියාත්මක කරන වැඩසටහන. නේද? පුතා දකින්නෝනේ කොච්චරවත් ගොවි මහත්තුරු කෑ ගහනවා. අපිට ජීවත් වෙන්න බෑ. අපිට වෙළඳපොලෙන් හම්බෙන මිල සොච්චම් මිල. නේ? පුතා තමයි ටීවී එකේ පෙන්නනවා මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන එහා පැත්තේ ගොඩ ගහලා මේ එළවලු තොග විකුණ ගන්න බෑ. දඹුල්ලට අරන් එනවා ට්‍රැක්ටර් වල දාගෙන විකුණ ගන්න බෑ. එහෙම ටිපර් කරලා යනවා. නේ? එහෙනම් අන්නේ අවාසනාවන්ත තත්ත්වය නැති කරලා ගොවි මහත්තයට අවුරුද්දේ හැම කාලෙකදීම ස්ථාවර මිලක් ලබා දෙන්න ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග ගැනයි අපි අද සාකච්ඡා කරන්නේ. මේ කොටසට වැදගත් නෑ. නමුත් අපි සාකච්ඡා කරමු. right? පළවෙනි එක ලියන්න පුතේ. මෙන්න පළවෙනි වැඩසටහන. ලැබුටේ පළවෙනි වැඩසටහන මෙන්න. දසලයන් ස්වාරක්ෂක තොග සමුච්චනය හා මුදාහැරීම. 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 මේ බලන්න පුතේ වෙන දේ. හරි සරල දෙයක් මේ තියෙන්නේ. ස්වාරක්ෂක තොග සමුච්චනය හා මුදාහැරීම. මේ බලන්න. ඔන්න පුතේ දැන් ඔන්න වෙළඳපොලේ මිල තීරණය වෙලා කීයද? P. කුෂි භාණ්ඩේ ඉල්ලුමයි සැපෙමයි කුරණය වෙලා වෙළඳපොලේ මිල තීරණය වෙලා P. සාමාන්‍ය ඉල්ලුම් සැපෙම වක්‍ර දෙයක් එහෙම. දැන් ඔන්න ප්‍රමාණය Q. එක කන්නකදී පුතේ කුෂිකාවේ කාලගුණය දේශගුණය යහපත් වෙලා එක කන්නයකදී කාලගුණය දේශගුණය යහපත් වෙලා මේ කුෂිකාර්මික භාණ්ඩවල සැපයුම වැඩි වෙලා සැපයුම් වක්‍රය S1 කියලා දකුණට පැන. අන්න වෙච්ච දේ. එක කන්නකදී හොඳට වැහැලා කලට වැසි වැහැලා නේද? හොඳ යහපත් වාතාවරණයක් තිබිලා. දැන් මොකක්ද උනේ පුතේ? උනේ මොකක්ද? සැපයුම් වක්‍රයේ සැපයුම වැඩි වෙලා සැපයුම් වක්‍රේ පැන්න පාඩද දකුණට. දැන් මිල මොකද වෙන්නේ පුතේ? මිල අඩු වෙනවා. දැන් අහන්නත් දෙයක් මිල මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔන්න වෙන්නේ. දැන් ඔන්න කුෂිකාර්මික නිෂ්පාදනවල අස්වැන්න වැඩි වෙලා එක සැරේට සැපයුම වැඩි වෙනවා.
සැපයම වැඩි වෙච්ච ගමන් පටාස් ගාලා මේ පැත්තේ මොකද උනේ පුතේ? මිල අඩු. දැන් ආණ්ඩුව කල්පනා කරනුනේ. හරි. ඇයි මේ කුෂිකාර්මිකයන්ගේ නිෂ්පාදනවල මිල අඩු උනේ? මිල අඩු උනේ පුතේ සැපයම විශාල වශයෙන් වැඩි වෙච්ච නිසා. සැපයම විශාල වශයෙන් වැඩි වෙච්ච නිසා. අන්න ආණ්ඩුව කරන්නේ මොකද්ද පුතේ? ටක් ගාලා වෙළඳපොළට වහිනවා. වෙළඳපොළට බැහැලා අර වැඩි වෙච්ච අස්වැන්න ආණ්ඩුව අරගෙන ගබඩා කරගන්න. අන්න බලන්න වෙච්ච දේ. දැන් බලන ආණ්ඩුව මොකක්ද? සැපේම එක්සරේට වැඩි වුණානේ. මිල අඩු වුණා. ආණ්ඩුව අර ඇයි මේ මිල අඩු වුනේ? මිල අඩු වුනේ පුතේ අස්වැන්න වැඩි වෙලා. සැපේම වැඩි වෙලා. අස්වැන්න වැඩි වෙලා සැපේම වැඩි වෙලා. අන්න දැන් මොකද කරන්නේ පුතේ? එක සැරේට කුෂිකර්මාන්තේ බලන මොකක්ද? සැපේම වැඩි වෙලා. මිල අඩු වුනේ සැපේම වැඩි වෙච්ච නිසා. මිල අඩු වුනේ සැපේම වැඩි වෙච්ච නිසා. අන්න දැන් කරන්නේ මොකක්ද පුතේ? වැඩි වෙච්ච සැපේම තියෙනවා. වැඩි වෙච්ච වී ටික, වැඩි වෙච්ච එළවලු ටික, වැඩි වෙච්ච පළතුරු ටික තියෙනනේ. ඒ ටික ආණ්ඩුව අරගෙන ගබඩා කරගන්න. අන්න මෙන්න මෙතෙන්දි පුතේ ටක් ගාලා ස්වාරක්ෂක තොග රැස් කරනවට කියන සමාන වචන තමයි පුතේ සමුච්චනය කියලා කියන්නේ. රැස් කරනවා. දැන් මොකෝ වෙන්නේ? සැපයම වැඩි වුණා. වැඩි වෙච්ච ටික ආණ්ඩුව මිලට ගත්තම නැවත සැපයම වක්‍ර මෙතෙන්ට ඇවිල්ලා මිල මෙතෙන්ට හැදෙනවද නැද්ද? හැදෙනවා. අන්න පුතේ කරන දේ. හරිද? හොඳට බලන්න කරන දේ මොකක්ද? එක කන්නකදී සැපයම වැඩි වෙලා සැපයම වක්‍රේ පැන්න කොහාටද? දකුණට. ආයි කියලා. මොකක්ද උනේ? ඔන්න ඉල්ලුමයි සැපයමයි තුලනය වෙලා තිබුණා. මම මිලක් දාන්නම්කෝ. ඔන්න ඉල්ලුමයි සැපයමයි තුලනය වෙලා රුපියල් 100යි මිල. ඔහොම ඉන්නකොට එක කන්නකදී කුෂිකාර්මික සැපයම වැඩි වෙනවා. වෙනදට වඩා වැඩි අස්වැන්නක් ලැබෙනවා. එහෙම වෙලා පුතේ සැපයම වැඩි වුණාම කොහොම වෙන්නේ? වැඩිපුර අස්වැන්නක් වැඩි වුණාම කොහොම වෙන්නේ? සැපයම වක්‍රය පයින්ව කොහාටද? දකුණට. දැන් දකුණට පැන්න ගමන් මිල මොකද වෙන්නේ? මේ බලන්න මිල අඩු වෙනවා. දකුණට පැන්න ගමන් මිල අඩු වෙනවා. මිල අඩු වුණේ සැපයම වැඩි වෙච්ච නිසා. ආණ්ඩුව කරන්නේ මොකද්ද පුතේ? ටක් ගාලා අර වැඩි වෙච්ච අස්වැන්න වැඩි වෙච්ච සැපේම රජයේ මිලදී ගන්න. රජය අරගෙන ඔබට අන්න සැපේම පැන්න ගමන් පුතේ අර වැඩි වෙච්ච අස්වැන්න රජයේ මිලදී අරගෙන රජයේ ගබඩා කරගන්න. දැන් මොකෝයි? සැපේම වැඩි වුණාම දකුණට පැන්නා. රජය ඒ ටික මිලදී ගත්තම නැවත මෙතෙන්ට එනවද නැද්ද? එනවා. ආයෙ මිල කීයද? 100යි. මොන බලන්න වෙනද? ඔහොම තිබුණා. සැපේම වැඩි වුණානේ. අස්වැන්න වැඩි වෙච්ච පාර සැපේම වක්‍රේ දකුණට පැන්නා. දකුණට පැන්න පාර මිල මොකද උනේ? අඩු වුණා. සැපේම වක්‍රේ දකුණට පැන්නනේ. අර වැඩි වෙච්ච ටික ආණ්ඩුව මිලට ගන්න. සාරක්ෂක තොග කියන්නේ. වැඩි වෙච්ච ටික ආණ්ඩුව අරන් ගබඩා කරගන්න. වැඩි වුණා දකුණට පැන්න. වැඩි වෙච්ච ටික ගබඩා කරගමු පුතේ මොකෝ වෙන්නේ? ආයෙ තිබිච්ච තත්ත්වයට එනවා. සැපේම වක්‍රේ දකුණට පැන්න සැපේම වැඩි වුණා. වැඩි වෙච්ච ටික රජයේ විසින් අරන් ගබඩා කරගත්තම සැපේම වක්‍රය ආයාමට පරිදි. පැහැදිලිද? right. ස්වාරක්ෂක තොග රැස් කරනවා. ස්වාරක්ෂක තොග රැස් කරනවා. පොඩ සරල දෙයක් තියෙන්නේ. සැපේම වැඩි වෙච්ච පාර සැපේම වක්‍රය දකුණට පැන්න. දකුණට පැන්න පාර මිල වුණානේ. අර වැඩි වෙච්ච ටික තිබුණානේ. අපි තුමු කිලෝ 1000ක් වැඩි පුරාවා කියලා. ඒ වැඩි වෙච්ච කිලෝ 1000 ආණ්ඩුව ගන්න. දැන් ආණ්ඩුවේ ගබඩාවේ කිලෝ 1000ක් තියෙනවා. දැන් පුතේ ඔන්න කුෂිකාර්මික සැපයම අඩු වෙලා සැපයම වක්‍ර වමට පැන්න. S2. දැන් මොකෝ වෙන්නේ?
අන්න දැන් මිල මොකක් වෙලාද වැඩි වෙලා. දැන් මිල මොකක් වෙලාද වැඩි වෙලා. දැන් මට කියන්න මොකද්ද කරන්නේ? දැන් මිල වැඩි වෙලා නේ. දැන් මිල වැඩි වෙලා නේ. 120යි. දැන් මොකද කරන්නේ? කුෂිකාර්මික සැපයම අඩු වෙලා. නියගයක් ඇවිල්ලා කිලිතා. නියගයක් ඇවිල්ලා කුෂිකාර්මික සැපයම අඩු වෙලා. දැන් මොකද කරන්නේ? අස්සයන් අඩුයි බාණ්ඩ හිගයි. සැපයම වක්‍රේ වමට බෑ දැන් මිල වැඩි වෙලා. දැන් කරන්නේ මොකද්ද පුතේ? අන්න අර ගබඩාවල තියෙන තොග මුදා හරිනවා. මොකද කරන්නේ? ස්වාරක්ෂක තොග මුදා හැරිනවා. රයිට්. අන්න බලන්න. සැපයම වැඩි වෙලා සැපයම වක්‍රේ දකුණට පැන්නම වැඩි වෙච්ච ටික ගන්නවා. ආයෙත් සැපයම අඩු වෙලා සැපයම වක්‍රේ වමට පැන්නම අර ගබඩාවල තාපු ටික මුදා හරිනවා. මුදා හැරියම නැවත නැති. දැන් මිල ස්ථාවරයිද නැද්ද? ස්ථාවරයි. ලස්සනට ඔය රූපේ දාන්න ආයෙත් කියලා දෙන්නම් තේරුම් නැත්තම්. සරලව පොඩ්ඩක් හිතන්න පුතේ. ඔන්න මම ආයෙ කියලා දෙන්නම්. තේරුණාද ඒක ඇත්තට මට හිතා ගන්න බෑ පුතා. මේ ඔන්ලයින් එකේ තියෙන එක අඩුවක් තමයි මොකද්ද? මට හිතා ගන්න බෑ පුතාට තේරුණාද කියන්නේ. ලොකු අවුලක් තියෙන නේද? මම පුතා මතක තියාගන්න. පන්තියේ හදන ඉල්ලුමස ඔය පහුගිය ගණන් වල පන්තියේ හදනවා නම් එක ගානක් ඔන්ලයින් පන්තියේ ගණන් 3ක් හැදුවා. 2ක් හැදුවා. ඇයි? මට හිතා ගන්න බෑ පුතා ඔබට තේරුණාද නැද්ද කියන්නේ. තේරුණාද? මට හිතා ගන්න බෑ තේරුණාද නැද්ද කියලා. එම් ප්‍රශ්නයක් තියෙනවා. මේ කොච්චර කියනවා මම එක දේ හොඳට බලන එක දේ කීප විටක් එක. අතර පස්සනේ කියනවා. ඒ කියන්නේ මට තේරුණාද කියලා මට දැනගන්න විදියක් නෑ. මේ බලන්න මෙස්සේ. ඔන්න පුතේ කුෂි බාණ්ඩ එක මිල 100යි ප්‍රමාණය 5000යි. කොහොම තියෙන්නේ? හරිද? right. දැන් ඉස්සරහට මොකද වෙන්නේ? සැපයම වැඩි වෙනවා. ඔන අස්වැන්න වැඩි වෙලා හොඳ කාලයක් ඇවිල්ලා සැපයම වැඩි වෙනවා. සැපයම වැඩි වෙනවා නේ. වැඩිපුර 6000ක් වගේ නෝන 5000 තියෙන්නේ. 5000යි එක සැරේට 6000ක් වෙනවා. 1000කින් වැඩි වෙනවා. එක සැරේට 1000කින් වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? සැපයම වක්‍රේ දකුණට පැනලා මිල අඩු වෙනවනේ. වැඩි වෙච්ච ගමන් මේ පැත්තේ මිල මොකෝ වෙන්නේ පුතේ අඩු වෙනවා. ආණ්ඩුව මිල අඩු වෙන්න දෙන්නේ නැහැ පුතේ. අර වැඩි වෙච්ච 1000 ගබඩා කරගන්න. ඔය ගබඩා කරගන්න 1000ට කියන මොන තොගේද පුතේ? ස්වාරක්ෂක තොගය.
ස්වාරක්ෂක තොගය. තේරෙනවද පුතේ? ස්වාරක්ෂක තොගය. දැන් යහපත් කාලගුණයේ දේශගුණය ඇවිල්ලා සැපයුම වැඩි වුණා. සැපයුම වැඩි වුණා මිල මොකෝ වෙන අඩු වෙනවනේ. මිල අඩු වෙනකන් ඉන්නේ නෑ පුතේ. තක්කාල වැඩි වෙච්ච ටික රජය අරගෙන ගබඩා කරගන්න. දැන් ඉස්සරහට පැන්න සැපයුම වැඩි වෙලා ඉස්සරහට පැන්න ආණ්ඩුව මිලදී ගත්ත ගමන් නැවත තිබිච්ච තැනට එනවා. දැන් ආයෙ මිල කීයද? 100. සැපයුම වැඩි වුණා ඉස්සරහට පැන්නා. වැඩි වෙච්ච ටික ආණ්ඩුව ගත්තම නැවත මෙතෙන්ට එනවා. සැපයුම 6000 වෙච්ච ගමන් මෙතෙන්ට ආවා. වැඩි වෙච්ච 1000 ගත්ත ගමන් ආයෙ මෙතෙන්ට එනවා. තේරෙනව නේද? ඒ වගේමයි පුතේ. සමහර කාලවල නියඟය ගම් වතුර නායම් වෙනවනේ. ඔය සේනා වගේ දලඹු එනවනේ. ඔන්න දලඹුවෙක් ඇවිල්ලා සැපේම අඩු වෙනවා. සැපේම අඩු වෙච්ච ගමන් මිල මොකෝ වෙන්නේ පුතේ? වැඩි වෙනවනේ. අන්න මිල වැඩි වෙන්න දෙන්නේ නැහැ පුතේ. අර ගබඩාවේ තිබිච්ච 1000 ගබඩාවේ තිබිච්ච ස්වාරක්ෂක තොගය මොකද කරන්නේ? මුදා හැරපු ගමන් නැවත මිල කියන්නේ 100. ඒ බලන්න. සැපේම අඩු වුණා මිල වැඩි වෙන්න හැදුවා. සැපේම අඩු වෙනවත් එක්කම අර ගබඩාවේ තිබිච්ච තොගය මුදා හැරියා නැවත 100. සැපේම වැඩි වුණා වැඩි වෙච්ච ටික රජය ගත්තා නැවත මිල 100. සැපේම අඩු වුණා ගබඩාවේ මුදා හැරියා නැවත කීයද? මිල ස්ථාවරයිද නැද්ද? ස්ථාවර. දැන් හැමදාම ලැබෙන්නේ කීයද? 1000. වැඩි වෙනකොට ආණ්ඩුව ගන්නු මදි වෙනකොට මුදා. තේරෙනව නේද? රයිට්. ලියන්න තියටින්. යන්න. වෙළඳපොලේ භාණ්ඩයේ මිල එයාට කියන්න වෙළඳපොලේ භාණ්ඩයේ මිල පහළ වැටෙන අවස්ථාවන්හිදී වෙළඳපොලේ භාණ්ඩයේ මිල පහත වැටෙන අවස්ථාවන්හිදී වෙළඳපොලේ භාණ්ඩයේ මිල පහළ වැටෙන අවස්ථාවන්හිදී ආණ්ඩුව කිසියම් සහතික මිලක් යටතේ වෙළඳපොලේ භාණ්ඩයේ මිල පහළ වැටෙන අවස්ථාවලදී ආණ්ඩුව කිසියම් සහතික මිලක් යටතේ භාණ්ඩය මිලදී ගැනීම සඳහා සහතික මිලක් යටතේ භාණ්ඩය මිලදී ගැනීම සඳහා වෙළඳපළට පිවිස ස්වාරක්ෂක තොග රැස් කරයි. වෙළඳපළට පිවිස ස්වාරක්ෂක තොග රැස් කරයි. right. යල් බලන්න ප්‍රශ්නේ අය කියන පුතේ වෙළඳපොලේ භාණ්ඩයේ මිල පහළ වැටෙන අවස්ථාවන්හිදී ආණ්ඩුව කිසියම් සහතික මිලක් යටතේ භාණ්ඩය මිලට ගැනීම සඳහා වෙළඳපළට පිවිස ස්වාරක්ෂක තොග රැස් කරයි. වෙළඳපොලේ භාණ්ඩයේ මිල පහළ වැටෙන අවස්ථාවලදී ආණ්ඩුව කිසියම් සහතික මිලක් යටතේ භාණ්ඩය මිලදී ගැනීම සඳහා වෙළඳපළට පිවිස ස්වාරක්ෂක තොග රැස් කරයි. සැපයුම වැඩි වෙලා මිල අඩු වෙන්න ගියොත් වැඩි වෙච්ච ටික එකතු කරගන්න. වැඩි වෙච්ච ටික අරන් ගබඩාවට දාන එකට කියන මොන තොගයද? ස්වාරක්ෂක තොගය. right? රුලක් කරේ. භාණ්ඩයේ මිල ඉහළ නගින අවස්ථාවන්හිදී
භාණ්ඩයේ මිල ඉහළ නගින අවස්ථාවන්හිදී භාණ්ඩයේ මිල ඉහළ නගින අවස්ථාවන්හිදී භාණ්ඩයේ මිල ඉහළ නගින අවස්ථාවන්හිදී ආණ්ඩුව සැපයුම් කරුවෙකු ලෙස භාණ්ඩයේ මිල ඉහළ නගින අවස්ථාවන්හිදී ආණ්ඩුව සැපයුම් කරුවෙකු ලෙස ආණ්ඩුව සැපයුම් කරුවෙකු ලෙස වෙළඳපොළට පිරිස ආණ්ඩුව සැපයුම් කරුවෙකු ලෙස වෙළඳපොළට පිරිස ආණ්ඩුව සැපයුම් කරුවෙකු ලෙස වෙළඳපොළට පිරිස ස්වාරක්ෂක තොග මුදා හරිමින් ස්වාරක්ෂක තොග මුදා හරිමින් ස්වාරක්ෂක තොග මුදා හරිමින් ස්වාරක්ෂක තොග මුදා හරිමින් මිල ඉහළ යාමේ ප්‍රවණතාව ස්වාරක්ෂක තොග මුදා හරිමින් මිල ඉහළ යාමේ ප්‍රවණතාව වළක්වයි ස්වාරක්ෂක තොග මුදා හරිමින් මිල ඉහළ යාමේ ප්‍රවණතාව වළක්වයි. හොඳයි. ස්වාරක්ෂක තොග මුදා හරිමින් මිල ඉහළ යාමේ ප්‍රවණතාව වළක්වයි. හරිද පුතේ? රයිට්. හොඳයි. තේරුණා නේද? රයිට්. ලියන්න පුතේ දෙවනි මිල ස්ථායි කරන වැඩපිළිවෙල. දැන් ත්‍යාග දෙක. නිෂ්පාදනය මත සලාක කෝටා නියම කිරීම. කෝටා නෙවෙයි කෝටා. නිෂ්පාදනය මත සලාක කෝටා නියම කිරීම. සලාක කෝටා නියම කිරීම. බලන්න ඊළඟනේ දෙවෙනි නිෂ්පාදනය මත සලාක කෝටා නියම කිරීම. කෝටා නියම කිරීම. මොකක්ද මේ කතාව? මෙන්න මේක අපිට සිද්ධිය. දැන් ආණ්ඩුව බලනොත් ස්ථාවර මිලක් දෙන්නේ. දැන් ඉස්සෙල්ලා ගත්තනේ සාරක්ෂක තොග වැඩි වෙනකොට ගන්නෝ අඩු වෙනකොට මුදා හරිනෝ රුපියල් 100යි මිල. මිල ස්ථාවරයි. දෙවෙනි එක තමයි මෙන්න මේක.
ආණ්ඩුව බලන්න මෙන්න මෙහෙම. QP මෙන්න ඉල්ලුම මෙන්න සැපයුම බඩේරුම් කියලා එකක් කිලෝ මිල 30යි බඩේරුම් මිල 30යි බඩේරුම් සපයනවා පුත කිලෝ 8000 මෙන්න 8000 මෙට්‍රික් ටන් 8000 හරිද right දැන් ආණ්ඩුව කල්පනා කරනවා මේ මිල මෙච්චරකට අඩු වෙන්නේ ගොවිත් එක්ක කතා කරලා කියන ගොවීනි මේ මිල මෙච්චර අඩු වෙන්නේ හරිද සපයන ප්‍රමාණය වැඩි බඩේරිඟු කිලෝ එකක මිල රුපියල් 30ට වැටුනේ පුතේ ගොවියෝ එහෙම කියන්නේ බඩේරිඟු කිලෝ එකේ මිල රුපියල් 30ට වැටුනේ ගොවියෝ බඩේරිඟු නිෂ්පාදනය වැඩි වගාව වැඩි ඒකයි මිලන්නේ බඩේරිඟු හිටවන වැඩි ඒකයි මිලන්නේ ගොවීන්ට කියනවා මෙන්න මෙහෙම ආණ්ඩුව කියන ඔන්න බඩේරින් ගොවීන් 100ක් ඉන්නවා කියන එක. ගොවියෝ 100 දෙනෙක් ඉන්නවා. ගොවීන් 100යි. ගොවීන් 100යි. 100 දෙනාත් එක්ක වගා කරනවා කියන්නේ 8000ක් වගා කරනවා. 8000ක අස්සෙන්නම් ගන්න. මේ 100 දෙනාට කතා කරනවා. කතා කළා කියන මෙහෙම. බඩේරිඟු කිලෝ එක සොච්චම් මිලකට යන්නේ බඩේරිඟු වගා කරන ප්‍රමාණය වැඩි. හිටවන වැඩි. ආණ්ඩුව නියම කරන මෙහි බඩේරිඟු වගා කරන්න පුළුවන් උපරිමය ඔන්න ඔබම ලකුණු කරනවා පුතේ කීයද 5000. 5000කට සීමා කරනවා. 5000කට සීමා කරලා මේ 5000 පුතේ බෙදලා දෙනව කාටද? ගොවියෝ 100 දෙනා අතර එක්කෙනෙක් කොච්චර සපයනවද? 50. දැන් පුතේ ඔන්න කරපුතේ. බඩේරිඟු සපයන ප්‍රමාණය උපරිමයකට සීමා කළා කීයද? 5000. දැන් කියනවා හදන්න පුළුවන් උපරිමය කීයද? 5000. 5000 කියලා තීරණය කළා ඒ 5000 ගොවීන් 100 දෙනා අතර බෙදලා කියලා කියනවා එක්කෙනෙකුට කීයද දැන් සපයන්න පුළුවන් එක්කෙනෙකුට සපයන්න පුළුවන් උපරිමය කීයද 50 එක්කෙනෙකුට සපයන්න පුළුවන් උපරිමය කීයද 50 දැන් පුතේ 50 100 ගොවියෝ 100 දෙනා එක්කෙනෙක් කීයද උපරිමය 50 එක්කෙනෙකුට වෙනකොට ගේන්න පුළුවන් උපරිමය කීයද 50 50 ගානේ 100ක් උපරිමයේ ඉන්න කී 5000 කවදාවත් පුතේ මේ 5000ට වඩා වැඩි වෙන්නේ නැහැ. දැන් සැපයුම පුතේ මෙන්න ස්ථාවරයි. 5000. කවදාවත් 5000ට වඩා වැඩි වෙන්නේ. මෙන්න පුතේ දැන් බලන්න මෙන්න සැපයුම. මෙන්න ඉල්ලුම. දැන් මේ සැපයුම වක්‍රේ අවලංගු. මෙන්න සැපයුම 5000. මෙන්න පුතේ දැන් ගොවි මහත්තයාට වෙළඳපොලෙන් රුපියල් 45ක මිලක් හම්බ වෙනවා. මෙන්න වෙළඳපොල. වෙළඳපොල මිල. මොනද වෙළඳපොල? දැන් පුතේ කිලෝ 5000ට වඩා බඩේරිඟු වෙළඳපොලට එන්නේ නැහැ. උපරිමේ එන්නේ කීයද? කිලෝ 5000. දැන් පුතේ මේක ලස්සනට දාගන්න මම ආයෙත් පැහැදිලි කරලා දෙන්නම්.
right කෝටා කිරීම මම ඉස්සර කියලා දෙන්න පුතේ මෙතෙන්දි කරන්නේ මෙන්න මේකයි සැපයුම උපරිමයකට පාලනය කරනවා දැන් ගොවියට කියනවා මෙහෙම කොහොමද කියන්නේ බඩේරිගු කිලෝ එක මිල රුපියල් 30ට වැටුනේ බඩේරිගු කිලෝ එකේ මිල රුපියල් 30ට වැටුනේ බඩේරිගු හදන ප්‍රමාණය වගා කරන ප්‍රමාණය සපයන ප්‍රමාණය වැඩි නිසා 8000ක් සපයන නිසා ආණ්ඩුව කියනවා උපරිමේ සීමා කරනවා බඩේරිගු කිලෝ කීයේ 5000 උපරිමේ 5000 උපරිමේ 5000යි කියලා තීරණය කළා ඒ 5000 ගොවීන් අතර බෙදෙනවා මම කොහේ ගොවියෝ 100ක් ඉන්නවා කියලා හිතන්නකෝ ගොවියෝ 100ක් ඉන්නවා කියලා හිතන්නකෝ දැන් ගොවියෝ 100 දෙනා අතර පුතේ මේක බෙදලා දෙන්න අපි නිකන් හිතමු මෙහෙම 5000 බෙදනවා 100 එක්කෙනෙකුට කීයද 50 දැන් එක ගොවියෙක් උපරිමේ අරන් ඉන්නේ කීයද 50 වෙළඳපොළට එන උපරිම සැපයම කීයද 5000 5000ට වැඩි වෙන්නේ නැහැ 5000ට අඩු වෙන්නේ නැහැ. අන්න දැන් පුතේ 5000ට උපරිමේ සීමා කරනවා. මෙන්න සැපයම පුතේ දැන්. 5000ට උපරිමේ සීමා කරනවා. දැන් පුතේ මෙන්න සැපයම 5000යි මෙන්න ඉල්ලුම මෙන්න සමතුලිත. මෙන්න අනු සමතුලිත. දැන් කියමු. සමතුලිත මිල 45යි. දැන් ගොවියට හොඳ මිල හම්බ වෙනවා. හැබැයි සපයන ප්‍රමාණය 50. අන්න දැන් පුතේ සැපයම වැඩි වෙන්නෙත් නෑ සැපයම අඩු වෙන්නෙත් නෑ 5000යි වෙළඳපොළ මිල 45යි අවුරුද්ද පුරාම 45යි ලියන්න දෙයකින් බොහෝ විට නිතර මිල උච්චාවචනය වන බොහෝ විට නිතර උච්චාවචනය වන බොහෝ විට නිතර මිල උච්චාවචනය වන කුෂි භාණ්ඩවල නිෂ්පාදකයන් නිතර උච්චාවචනය වන බොහෝ විට නිතර මිල උච්චාවචනය වන කුෂි භාණ්ඩවල නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආරක්ෂා කර ගැනීම යනුවේ අරමුණින් ආණ්ඩුව නිෂ්පාදකයන් සඳහා නිමවුම සලාක කරමින් වෙළඳපළ ක්‍රියාවලියට මැදිහත් වේ. නිමවුම සලාක් කරමින් වෙළඳපළ ක්‍රියාවලියට මැදිහත් වේ. නිමවුම සලාක් කරමින් වෙළඳපළ ක්‍රියාවලියට මැදිහත් වේ. නිමවුම සලාක් කරමින් වෙළඳපළ ක්‍රියාවලියට මැදිහත් වේ. right. හොඳයි. ආයි කියන්න පුතේ බොහෝ විට නිතර මිල උච්චාවචනය වන කුෂි භාණ්ඩවල නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආණ්ඩුව නිෂ්පාදකයන් සඳහා නිමවුම සලාක නියම කරමින් වෙළඳපළ ක්‍රියාවලියට මැදිහත් වේ. ආයි කියන්නම් බොහෝ විට නිතර මිල උච්චාවචනයට භාජනය වන කුෂිකාර්මික භාණ්ඩවල නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්
ආණ්ඩුව නිෂ්පාදකයන් සඳහා නිමවුම සලාක නියම කරමින් වෙළඳපොළ ක්‍රියාවලියට මැදිහත් වේ. මෙහිදී නිශ්චිත කාලයක් තුල නිශ්චිත කාලයක් තුල නිපදවිය හැකි නිමවුම් ප්‍රමාණය පිළිබඳ උපරිම සීමාවන් ආණ්ඩුව විසින් නියම කිරීම මෙහිදී සිදුවේ. 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 හරිද? ආයෙ කියන්න පුතේ. යම් නිශ්චිත කාලයක් තුල නිපදවිය හැකි නිමවුම් ප්‍රමාණය පිළිබඳ උපරිම සීමාවන් ආණ්ඩුව විසින් නියම කිරීම මෙහිදී සිදුවේ. හරිද? right. එතන බලන්න. සැපයුම සීමා කිරීම තුලින් ඉහළ මිලක් ගොවීන්ට ලැබීම සිදුවේ. හරිද ළමයි? right. බලන්න ලස්සනට පෙන්නව නේද? දැන් සැපයුම ඔතනේ සීමා වුණා. ඔතනින් ආට යන්නේ. මිල කීයද? 45. ලියන්න ඊළඟ එක. තව එකක් ලියන්න පුතේ. තුන්වෙනි ක්‍රියාවලිය භූමිය වගාවට යොදා නොගැනීම වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීම. ලේමාතු බලසන අංක 2 පුතේ. අංක 3 කියා මාර්ගය භූමිය වගාවට යොදා නොගැනීම වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීම. භූමිය වගාවට යොදා නොගැනීම වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීම. භූමිය වගාවට යොදා නොගැනීම වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීම. හරිද? right. භූමිය වගාවට යොදා නොගැනීම වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීම. භූමිය වගාවට යොදා නොගැනීම වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීම. භූමිය වගාවට යොදා නොගැනීම වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීම. මෙන්න මේක අපිට වෙන්නේ. ඔන්න බඩේරු ගොවීන් වගා කරන්න උත්සාහ කරන හොයලා බලනකොට බඩේරු අක්කර 50000ක් වගා කරන්න සූදානම් වෙනවා.
ඔන්න ගොවීන් මේ කන්නේ වගා කරන්න හදන බඩේරිඟු අක්කර කියද්දි 50000. අක්කර 50000ක් වගා කරනවා. ආණ්ඩුව කියනවා අක්කර 50000ක් වගා කළොත් සැපයුම වැඩි වෙලා බඩේරිඟු මිල රුපියල් 30ට අනිවාර්යෙන් වැටෙනවා. ගොවි මහතුරුන් කතා කරනවා. අක්කර 50000ක් වගා කළොත් වැඩි සැපයුම වැඩි ඕනවට වඩා වැඩි බඩේරිඟු. අපි දන්න ඕනවට වඩා වැඩි වෙච්ච ගමන් සැපයුම වැඩි වෙච්ච ගමන් මිල මොකද වෙන්නේ? අඩු වෙනවා. ආණ්ඩුව කියන ගොවීන්ට මෙන්න මෙහෙම. බඩේරිඟු වගා කරන්න අක්කර 40000ක විතරයි. බඩේරිඟු වගා කරන්න අක්කර 40000ක විතරයි. ඉතිරි 10000 වෙනත් භෝගයක් වගා කරන්න. ඉතිරි 10000 වෙනත් භෝගයක් වගා කරන්න. මොකද කියන්නේ උතන? ගොවි මහතුරුන්ට වරුණු පැහැදිලි කරලා දෙනවා. අක්කර 50000ක බඩේරිඟු වගා කළොත් සැපයුම වැඩි වෙලා මිල 30ට අඩු වෙනවා. අක්කර 50000ක බඩේරිඟු වගා කළොත් සැපයුම වැඩි වෙලා මිල 30ට අඩු වෙනවා. ඒතර බඩේරිඟු මත වැඩි මිල අඩුයි. ගොවීන්ට කියනවා බඩේරිඟු වගා කරන්න අක්කර 40000. එතකොට අපිට මිල තියාගන්න පුළුවන් රුපියල් 45ක්. ඒතර ප්‍රශ්නයක් නෑ. ඉතුරු 10000 වගා නොකර ඉන්න. නැත්තම් වෙනත් භෝගයක් වගා කරන්න. ඒතර ගොවි මහතුරු කියනවා ඉතින් 10000ක් වගා නොකර ඉඳියම අපි මොකද කරන්නේ? අපිට ආදායම අඩු වෙනවා. වෙනත් භෝගයක් වගා කරොත් අපිට බඩේරිඟුෙන් ආදායමක් ගන්න බැහැ. ආණ්ඩුව කියනවා මේ වගා නොකරන ඉඩමකට රජය විසින් මුදලක් දෙනවා. රජය විසින් ගන්නත් දෙනවා. බලන්න දැන්. අපේ වගේ රටවල නම් ඕක කරන්න බෑ. ඔක්කොම ටික වගා නොකරේ. වගා නොකර ඉඳලා ආණ්ඩුවේ සල්ලි. දියුණු රටවල ඉතින් මේක ක්‍රියාත්මක වෙනවා ඇත්තට. වගා නොකර අපාරිනවා කර ගියත් 10000. හැබැයි වගා නොකර දියා කියලා පාඩු නැහැ. ඒ වගා නොකරන ඉඩමකට යම් මුදලක් රජය විසින් දෙනවා. ලියන්න තියදී. කුෂිකාර්මික නිෂ්පාදකයන්ගේ මිල හා ආදායම් අස්ථායීතාවට කුෂිකාර්මික නිෂ්පාදකයන්ගේ මිල හා ආදායම් අස්ථායීතාවයට බලපාන ප්‍රධාන හේතුවක් වනුයේ නිෂ්පාදකයන්ගේ කලින් කලට ඇතිවන අධිසැපයුම් තත්ත්වයන්නේ ආයි කියන්න පුතේ කුෂිකාර්මික නිෂ්පාදකයන්ගේ මිල හා ආදායම් අස්ථායීතාවයට බලපානු ලබන ප්‍රධාන හේතුවක් වන්නේ නිෂ්පාදකයන්ගේ කලින් කලට ඇතිවන අධිසැපයුම් තත්ත්වයන්ය. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා
ඇතැම් රජයන් මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඇතැම් රජයන් ප්‍රතිපත්තියක් වශයෙන් තමන්ගේ ඉඩමෙන් කොටසක් වගා නොකොට තබා ගැනීම වෙනුවෙන් ගොවීන් වෙත ගෙවීමක් සිදු කරයි. මෙමගින් වෙළඳපොලේ මිල මෙන්ම මෙමගින් වෙළඳපොලේ මිල මෙන්ම ගොවීන්ගේ ආදායමද ස්ථාවරව පවත්වා ගැනීමට උත්සාහ දරයි. මිල මෙන්ම ගොවීන්ගේ ආදායම්ද ස්ථාවරව පවත්වා ගැනීමට උත්සාහ දරයි. මම ආයෙ කියන පුතේ මුළු ඡේදෙම හොඳට බලා ගන්න. කෘෂිකාර්මික නිෂ්පාදකයන්ගේ මිල හා ආදායම් අස්ථායීතාවයට බලපානු ලබන ප්‍රධාන හේතුවක් වන්නේ නිෂ්පාදනයේ කලින් කලට ඇතිවන අධිසැපයුම් තත්ත්වයන්ය. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඇතැම් රජයන් විසින් ප්‍රතිපත්තියක් වශයෙන් තමන්ගේ ඉඩමෙන් කොටසක් වගා නොකොට තබා ගැනීම වෙනුවෙන් ගොවීන් වෙත ගෙවීමක් සිදු කරයි. ප්‍රතිපත්තියක් වශයෙන් තම ඉඩමෙන් කොටසක් වගා නොකොට තබා ගැනීම වෙනුවෙන් ගෙවීමක් සිදු කරයි. මෙමගින් වෙළඳපොලේ මිල මෙන්ම ගොවීන්ගේ ආදායම්ද ස්ථාවරව පවත්වා ගැනීමට උත්සාහ දරයි. හරිද? ඔන්න ප්‍රධාන තුන. තව තුනක් තියෙනවා පුතේ, ඒක අපි සාකච්ඡා කරමු. ලියන්න පුතේ අංක 4. වෙළඳපොළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දීම. ඒක තේරෙන්න. වෙළඳපොළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දීම. වෙළඳපොළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දීම. වෙළඳපොළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දීම. ඒකත් ගන්න දෙමගත් නිතරම ගොවීන්ට යාවත්කාලීන තොරතුරු දෙනවා. මොනවද යාවත්කාලීන තොරතුරු කියන්නේ? මෙච්චර බඩ ඉරගුවගා කරනවා,
මෙන්න අපේක්ෂා කරන මිල. ඒතර ගොවිය තීරණය ගන්නවා. මෙච්චර බොංචි වගා කරනවා මෙන්න මිල. මහ කන්නේ මේ කන්නේ මෙච්චර ලුණු වගා කරනවා රටේ මෙන්න ලැබෙන මිල. හරිද? දැන් මොකද ඊළඟ හතර එක වෙළඳපොළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දී. අංක 4 වෙළඳපොළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දී. ඒක දන්න. මොකක්ද පුතේ යාවත්කාලීන තොරතුරු කියන්නේ? හැම ගමකම ඉන්නවා පුතේ කුෂිකර්ම පරිශන නිලධාරී. කුෂි නිලධාරී කෙනෙක් ඉන්නවා. ඒ අය මාර්ගයෙන් තොරතුරු අරගෙන මෙන්න මෙහෙම තොරතුරු දෙනවා. කොහොමද දෙන්නේ? ගොවින්ද කියනවා. මෙච්චර බොංචි වගා කරනවා රටේ. බොංචි කිලෝ එක මිල රුපියල් මෙච්චර නේ. පැහැදිලිද? අන්න එහෙම පුතේ තොරතුරු දෙනවා. ඒතර ගොවි මහත්තයාට තීරණය කරන්න පුළුවන් වගා කරනවද නැද්ද කියලා. පැහැදිලිද? මෙච්චර පළතුරු මෙච්චර කැරට් වගා කරනවා මෙන්න අපේක්ෂා කරන මිල. එතකොට ගොවියට කැරට් වගා කරනවද නැද්ද කියලා තීරණය කරන්න. ඉතුරු දෙක පුතේ පුතා දන්න දෙකක්. ඒ නිසා ඒක අපි පැහැදිලි කරන්න. දන්න දෙක මොකක්ද? අධිසැපයම මිලට ගැනීම සහ ඌණ පූර්ණ ගෙවීම. අධිසැපයම මිලට ගැනීම සහ ඌණ පූර්ණ ගෙවීම. ඒ දෙක දන්න. නේද? අපි පහුගිය දවස් ටිකේම කතා කළෙත් ඕක. පහ ලියන්න පුතේ අධිසැපයම මිලට ගැනීම. 6 ඌණ පූර්ණ ගෙවීම. ඒ දෙකත් ඔයින්ම දෙකක්. පහ ලියන්න අධිසැපයම මිලට ගැනීම. අධිසැපයම මිලට ගැනීම. 6 ඌණ පූර්ණ ගෙවීම. 6 ඌණ පූර්ණ ගෙවීම. අධිසැපයම මිලට ගැනීම ඊළඟ ඌණ පූර්ණ ගෙවීම. අධිසැපයම මිලට ගැනීම ඌණ පූර්ණ ගෙවීම. අධිසැපයම මිලට ගැනීම 6 ඌණ පූර්ණ ගෙවීම මේව දන්න. හරි. පොතේ නම් ටක් ගාලා කියමු. කුෂිකාර්මික භාණ්ඩවලට අවුරුද්ද පුරා ස්ථාවර මිලක් ලබා දෙන්න රජය විසින් ගන්න ක්‍රියාමාර්ග අපි කතා කරමු. කුෂිකාර්මික භාණ්ඩවලට අවුරුද්ද පුරා ස්ථාවර මිලක් ලබා දෙන්න රජය විසින් ගන්න ක්‍රියාමාර්ග. කියන්නේ 1 ස්වාරක්ෂක තොග රැස් කිරීම මුදා හැරීම. 2 සලාක කිරීම හෙවත් කෝටා කිරීම. 3 භූමියෙන් කොටසක් වගා නොකර සිටීම වෙනුවෙන් ගෙවීමක් කිරීම. 4 වෙළඳපොළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දීම. 5 අධිසැපයම මිලට ගැනීම. 6 ඌණ පූර්ණ ගෙවීම. 6 ටකල් කියලා දාමු. ස්වාරක්ෂක තොග රැස් කිරීම මුදා හැරීම, කෝටා කිරීම, භූමිය වගා නොකර සිටීම වෙනුවෙන් ගෙවීමක් කිරීම, වෙළඳපොළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දීම, අධිසැපයම මිලට ගැනීම ඌණ පූර්ණ ගෙවීම. ඔයත් සමගින් පුතේ පාඩම නැත්තටම නැති වුණා. ඉවරටම ඉවරයි. හරිද? ඉවරටම ඉවරයි. ලබන සිකුරාදා අපි පිරිවැය කියන සංකීර්ණ පාඩමට යනවා. පිරිවැය කියන සංකීර්ණ පාඩමට යනවා. හරිද? හරි. එහෙනම් පුතේ මේ කොටසට අදාළ විභාගයක් තියෙනවා. ඒ තියෙන දවස මම සිකුරාදා ප්‍රකාශ කරනවා. මෙන්න මේ කොටස. බදු, සහනාධාර, උපරිම මිල, අවම මිල සහ අද කොටස. මේවට අදාළ පුතේ විභාගයක් තියෙනවා. විභාගයේ තියෙන දවස පුතා කියන්නේ කවද්ද? ලබන සිකුරාදා. පැහැදිලිද? ලබන සිකුරාදා. හරි එහෙනම් පුතේ ආයුබෝවන්. අදට පාඩම අවසන්. දෙන්නත් නගටින්.